समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघ्रमोक्षदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स उट्ठानवतो सतिमतो शुचिकम्मस्स निसम्मकारिणो संयतस्स च धम्मजीविनो अपमत्तस्स यशो अभिवर्धति ऐतिहासिक सिंहबैसगල රාජමහා විහාරස්ථානයට පැමිණුණු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ පින්වතුනි විශේෂයෙන්ම සියලු දෙනාම නියෝජනය කරමින් අපේ මේ ප්‍රදේශයේ බාර ඉන්න එන්ආර් ළමා හේවා මහත්මයා නියෝජිත වශයෙන් කටයුතු කාරණා කරන පොලිස් සැරයන් මාලිංග මහත්මයා ඇතුළු කොට ඇති ඒ ජ්‍යෙෂ්ඨ එවාගේ කනිෂ්ඨ පින්වතුන් වගේම පින්වතියන් ඒක රාශී වෙලා අද උදෑසන වටිනා උතුම් පින්කමක් සිද්ධ කරගන්න අවස්ථාවක්. එක පැත්තකින් ධර්මදේශනාවක්. ඒ ධර්මදේශනාවම අනිත් පැත්තෙන් තමන්ගේ මෙලොව ජීවිතයේට වෘත්තීමය ජීවිතයේට යම් දෙයක් ලබා කියා ගැනීමට තමන්ගේ ජීවිතය අලුත් කර ගැනීමට හේතු කාරණා වන කරුණු කාරණා කිහිපයක් මේ වෙලාවේ සාකච්ඡා කිරීමට දේශනා කිරීමටයි අපි කල්පනා කරන්නේ. අද මෙවැනි දේශන මාලාවක් ධර්ම දේශනා මාලාවක් මුළු මහත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවම ලංකාවේ විවිධ තැන්වල සිද්ධ කරනවා. කාලයක් යනකොට අපිට බොහෝ දේ අමතක වෙනවා. විශේෂයෙන්ම සිංහලු හැටියට අපිට කියමනක් තියෙනවා ඕනෑ දෙයක් මතකයේ තියෙන්නේ දවස් 20ක් කියනවා. ඔක තවත් දෙකකින් දවස් 7ක් කියලා. දවස් 7ක් යනකොට ඒ අවවාදත් අමතක වෙනවා. Taman ඉන්නේ කොතනද කියලා අමතක වෙනවා. සියල්ලක් අමතක වෙන ජහතියක් හැටියට බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. ඒ එසේ නොවිය යුතුයි. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඉතාමත්ම වටිනා අවස්ථාවක්. ඒ වගේම මේ රට ජාතිය වෙනුවෙන් සුවිශේෂ කැපකිරීම කරපු පිරිසක් තමයි මෙතන ඉන්නේ. යුද්ධය කියන එක මේ අත්තන්ට මුදට දැලිලා තියෙනවා. ඒ වගේම ඇස්වලට පෙරිලා තියෙනවා. මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරම්භ කරනකොට අපි දන්නවා ග්‍රාම ආරක්ෂක බටහිර හැටියටයි මුලින්ම බඳවාගත්තේ. අර LTT යුද්ධයේ පවතින අවස්ථාවල් වල ඒ කාලේ මේ ග්‍රාම ආරක්ෂක බටයන් බඳවාගත්තේ ගම්වල අර මායි ගම්මාන වලට මිනිස්සු සිංහල ජනතාව
කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක් වෙලා ගම් පිටින් කපලා කොටලා මරලා සිංහල ජනතාව ඒ මායි ගම්මාන වලින් පන්නනකොට රට මැද්දට පන්නන වැඩ පිළිවෙලේ ඒ අය කරා. ඒ වැඩ පිළිවෙල නතර කර ගැනීම සඳහා තමයි ගම්වල ඉන්න වැඩක් කරන්නට පුළුවන් ශක්තිමත් දරුවෝ ශක්තිමත් පිරිස ඒක රාශී කරලා ඒ අයට තුවක්කු ලබා දීලා ගමේ ආරක්ෂක වලලු වෙනින් නැති කරලා තමන්ගේ ගමට සතුරන්ගෙන් අපේ අහිංසක ජීවිත බේර ගන්නට පිහිටවපු ඒ අරමුණු කරගෙන පිහිටවපු ග්‍රාම ආරක්ෂක ස්වේච්ඡා බල සේනාවයි අද වරින් වර විවිධ ප්‍රතිසංස්කරණ වලින් දියුණුවටපත් වෙලා අද සියලුම හිමිකම් ලබන ආරක්ෂක අමාත්‍යාංශයේ යටතට පත් වෙච්ච සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවක් වශයෙන් අද බොහෝම නම්කාර ලෙස දෙපයින් නැගී සිටීමට ඒ වගේම සියලු හිමිකම් ගැටුම් හිමිකම් ඒ වගේම විශ්‍රාමික හිමිකම් ලබා ගියාගෙන කටයුතු කාරණා කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ දෙපාර්තමේන්තුවක් ශ්‍රේෂ්ඨ වටපිටසක් බවට පත් වෙලා තිබෙනවා. මුල් අදහස එසේ වුණත් වර්තමානයේ ඉන්න ඔබ හැම දෙනාම අනෙකුත් හමුදාවන් වගේම මේ රට වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් කරපු අය. ඔය අය නිසා තමයි අද අපිට මේ ගම්බින් තාමත් ඉතුරු වෙලා තියෙන්නේ. ත්‍රිවිධ හමුදාවම ඒ සඳහා උත්සාහ කළා. එයාගෙන් රැකවරණය ලැබුණ හැබැයි මහා පරිමාණයෙන් ඒ අතට යුද්ධ කරන ගමන් ගම්වලට එළඹිච්ච ඒ භයංකර තත්ත්වයන් නැති කරලා මිනිස්සු භීතිය හදවතෙන් නැති කරලා ගමේ ගෙදර නිදා ගන්නට ජීවත් වෙන්නට මම පෙන්නුවේ මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඔබට. ඉතින් ඒ නිසා අනිත් හමුදාවන් වලට වගේම ඔබට ලොකු අභිමානයක් තියෙනවා. ඒ අභිමානය අපි කෙලසා ගන්නට හොඳ නැහැ කොතනකොට. යම් කිසි කෙනෙකුගේ ඒ අභිමානය නැතයි කියන්නට තරම් හේතු කාරණා විවිධ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒ අභිමානය නැති කරගන්නේ අපි විසින්මයි. සාමාන්‍යයෙන් අපි බැලුවොත් ඕනෑම හමුදාවකට ගන්න වයස් සීමාවක් තියෙනවා. එතකොට ඒ අය ඒ වයස් සීමාවෙන් බඳවාගෙන මාස ගණනක් සමහර මාස 6 7 8 පුහුණු වීම කටයුතු සිදු කරනවා. ඒ පුහුණු වීම කටයුතු සිදු කරන කාල පරිච්ඡේදය තුළ මම හිතන්නේ වගුරුවන්නේ නැත්තේ රුධිරේ විතරයි. දහඩිය වගුරුවාගෙන අතපය කඩාගෙන ඒ සියලු පුහුණු වීම කටයුතු කාරණා කරනවා. ඒ පුහුණු වීම කරන වෙලාවවල ඕන්ට උගන්වනවා දරුවනේ ඔබ මේ මහන්සියෙන් රුධිරේ වගුරුවන්නේ ඇයි? යුද්ධයේදී තමන්ගේ ගතේ දුවන රතු පාට ලේ ටික රුධිරේ ඉදිරි කරගන්නයි පුහුණුවේදී දහඩිය වගුරන්න කියලා. ඒ විදිහේ උදාන පරමාර්ථ වලින් මේ පුහුණු වීම කටයුතු කරලා එක විදිහට හිතන පිරිසක් එක විදිහට කටයුතු කරන පිරිසක් ඒවා තුළ දකින්නට ලැබෙනවා අනිකුත් හමුදාවන් තුළ. අපිට එහෙම එකක් නෑ. ඇයි? වයස් සීමාවක් නැහැ. ඒ කාලේ ගම්වල හිටපු යමක් කරන්නට පුළුවන් අය තමයි මේ එකතු කරගෙන ඉන්නේ. දැන් අවුරුදු ගණනක් පහ වුණා. වයෝවෘද්ධ වෙන අය අවුරුදු ඒ විශ්‍රාමික වයස් සීමාවට ගියාම ඒ අය විශ්‍රාම ගන්න. දැන් ඉන්නේ ඒ යුද්ධ කාලේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගත්ත ඉතාම ශක්ති සම්පන්න වීරෝදාර රණවිරුවන් පිරිසක් කියන එක තමන්ගේ මතකයේ හොඳට තබා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් තමයි අද මේ
අනුශාසනාව පවත්වන්නට කටයුතු කරනා කළේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඒ සඳහා මූලික වුණු වර්තමානයේ මේජර් ජෙනරල් ළමා හේවා ඇතිතුමන් ඒ වගේම මේ අවස්ථාවට සියලු කටයුතු කාරණාවන් වල නියුක්ත වෙලා මේ අය පොළොවන ඒ අපේ අනුරාධපුරේ ප්‍රබලව ඒ කටයුතු කාරණා කරන අපි තුමන් එහෙම නැත්නම් ප්‍රේමචන්ද්‍ර මහත්මයා මේ වෙලාවේ සිහිපත් කරනවා. මේ සිහිපත් කරන ගමන් අපි මේ අනුශාසනාව ඉදිරියට කරගෙන යන්න කල්පනා කරනවා. එවනම් මේ වෙලාවේ අපි මාතෘකා කරගත්ත ඒ පුංචි අනුශාසනාව ධර්ම දේශනාව සඳහා ආපහු යමු. අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච සිදුවීමක් පිළිබඳවයි මම සිහිපත් කරන්නේ. උත්තානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤපස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ අභිවර්ධති. උත්තානවතු කියන කාරණේ ප්‍රත්‍යේනවා උත්සාහවත් වේ. සතිමතු සිහියෙන් කටයුතු කරන සුචිකම්මස්ස තමාකර කටයුතු කරන පිරිසිදු කරන නිසම්මකාරිනෝ කියන්නේ නුවණ මේවා කටයුතු වලින් සංඥාසත ඔබ යම් නිමකට වපන් දෙන්නේ ධම්ම ජීවනෝ ඇත්තටම මොකද ධම්ම ජීවනෝ අනේ කියලා ඒ යසස් දියුණුව ආකාරය බලන්න බැරි බුදු දේශනාව මේ මුචි කාර්යය දේශනා කරන හේතු කාරණේ තමයි අපි බුදුරජාණන් වහන්සේ සවැත් වල රජමහා වාසයේ ඒ කාලේ එක්තරා කර්ම සාහාරක අද වගේ පුරුෂයෙක් නෑ. ඒ කාලේ උදේ පාන්දර කෙනෙක් නැගිටලා හම් කරුවා අවදි කරනවා. ඒ අවදි කාලේ උදෑසන රාජකාරී ආරම්භ කෙරෙන්නේ හම් කරුවන් අවදි කිරීමේ රැකියාව මේ කාලේ කරනවා. ඉතින් හයිලි මිනිස්සු කතා කරනවා. කතා කරනකොට යාම කුංගෝසක කියන්නේ ගෝසාරේ කතා කරනවා. රාජ්‍ය පාපන රාජකාරී කාරණාව රාජ්‍ය වල දවසක් දෙකක් මේ කර්මාන්ත ශාලාවේ කුංගෝසක මේ වගේ කතාවක් පිළිදෙන්න ගන්න සාමාන්‍ය කෙනෙකුට පුළුවන් නැහැ. කියලා උපාදනා වචන උපාදනා කරලා බොහෝ දවසක් හදමන්දලා කියනවා. ඉතින් මේ කුඹරෝසක කියන්නේ රජගහ නුවර ජීවත් වෙච්ච කෙනෙක්. විවිධාකාරයේ මේ රාජධානි ඔය කාලේ මේ රටේ ප්‍රදේශෙට අහිවාකට කියන ඕගෑනේ. අහිවාදයේ කාලේ උස්මරාම කොරෝනා නැහැ. අහිකර කියන්නේ සාපය. මේ සාපයනේ තමයි මේ රෝගී සුද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ රෝගවලගේ මොළයේ එතකොට මේ පොරොස ඉස්ලාමේ තමන්ගේ අම්මයි තාත්තා රජගහනුවර සිටුව දෙපළ. අම්මගේ පැත්තේ තාමත් සිටුවේ. පියාගේ පැත්තේ පියා සිටුවේ. මේ දෙදෙනා තමයි ගෙදර ඉන්නකොට ඒ අහිවාදයෙන් රෝගේ ඇති. අනිවාර්යෙන් මරණයට පත් වෙනවා. එයාත් දන්නවා. මේ කුමාරයා අවුරුදු 10ක 12ක ළමයි. තමයි ඒක පුතා. පුතාට කතා කරලා කියනවා පුතේ මේ අහිවාදක රෝගේ
අනිවාර්යෙන් හැරෙන්න. ඔබත් මේ ගෙදර හිටියෝ. ඔබට මේ රෝගේ ඕනේ. ඒ නිසා ඔබේ ගෙදරින් යන්න ඕනේ. හැබැයි උදේට අපිට යාගන්න මෙන්න මේ තැන්වල අපේ තමයි තැන්පත් කරලා තියෙන හංගලදී මහා පොඩ්ඩක් කරලා. ඔබ කොහේ ගිහින් ටිකක් ඉඳලා ජීවත් වෙනවා. නැවතේ වෙන්න මෙන්න මේ තැන් මහා වෙන මේ ගානේ අරගෙන සිස්ටම් ආපහුදලා හොඳට ජීවත් වෙනවා. පුතා කැමති හරි අමතාපට පුතා ආපහුගියා අවුරුදු 10 ගේ ප්‍රදේශයේ ජීවත් වුණා. දැන් මේ ආපහු කරනවා දැන් මගේ ගමට යන්න කාලේ. පුතා ගමට ගිහින් කරුණේ හැබැයි තාම එච්චර හැදිලි කරුණේ නෙමෙයි. මෙයා අපිට කියන මාර්ගාව බලාගත්තා සිතුවිලි බලාගත්තා මෙයා කල්පනා කරනවා දැන් මම මේ ගණිතයක් ගත්තොත් මම මේ ගමන අනුකේ දේශීය අනුකේ ඒ නිසා මිනිස්සු සැකහෙයි මම ඒ නිසා මම දැන් මේක ගන්න ඕනේ මම හරි කාලේ ඉඳන් තව ටිකක් මේ ගමනට සකස් කරගන්න අල්ල ගන්නවා මොකක් හරි වැඩක් කරන්න ඕනේ කියා කරනවා සාදා එහෙනම් වෙන වැඩක් කරන්නේ කොහොමද අනුකෝල පාන්දර පිළිසනේ පාන්දර පිළිසනේ කරනවා දැන් යා අපේ රජුගේ අවස්ථාවේ තමයි රජු පාන්දර පිළිසනේ ඉතින් රාජකාරිය දෙන්නේ ඒක බලන්න මෙදන්නේ කුචි කතාව වල අපි යනවා කරන්නේ පාන්දේ උදෑසන ඔය ගෙවල් මෙතන රාජකාරිය වෙන්නේ ලෝකයේ ඉතිවෙච්ච මහා විද්‍යාඥයෝ ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ අය විතරක් නෙවෙයි අපේ ධර්මයේ පැත්තෙන් බලුවොත් බුදුහාමුදුරුවෝ දහසක් බුදු වන මේ පාන්දර උදෑසන නේද? 4-5 වගේ කාල පරිච්ඡේදයේදී. ඒ වගේම ඉගෙන ගන්න දරුවෝ අද බලන්න රාය 1-2 වෙනකන් හැරගෙන ඉන්නවා. මේ පැත්තෙන් එහෙම නැත්නම් අලුයම නිදාගෙන ඉන්නේ. 6-7 වෙනකන් උදේ. නමුත් බ්‍රහ්ම මුහුර්තය ඒ කියන්නේ මොළය ඔළුව බොහොම අර අපි කියන ඉංග්‍රීසියෙන් රිලැක්ස් වෙනවා කියලා නේද? සැහැල්ලු භාවයටපත් වෙනවා. සැහැල්ලුවටපත් වෙන්නේ පාන්දර. ඒ නිසා ලංකාවේ උගතුයයි කියන පිරිස පොත්පත් ලියපු දහස් ගණන් කලාකාරයෝ ඒ වගේම පඬිවරු ගුණපාල මලරසේකරුන් දිනපොත් මේ ඩික්ෂනරි එකක් හැමලෙවි මේ අය මහා පාන්දරම නැගිටපු අර බ්‍රහ්ම මුහුර්තයේ ප්‍රයෝජනට ගත්ත අය වැඩ කටයුතු රාජකාරී ආරම්භපු අය අද මොකද වෙලා තියෙන්නේ වැඩි හිටියොත් පාන්දරට නිදි දරුවොත් නිදි 1-2 වෙනකන් හැරෙනවා එතකොට මොකද වෙන්නේ රාත්‍රිය කියන එක රෑ 10ක් 12ක් වගේ ඇතුළත තුල තමයි මේ මොළයට අවශ්‍ය කරන සියලුම රසායනික ද්‍රව්‍ය මොළයට යන්නේ. හැබැයි නිින්දෙදි ආත්මාව පිරිසිදු කරන්නේ ආත්මාව කියන්නේ දැවැන්තම ඉන්ද්‍රිය මේ ශරීරයේ තියෙන ඔබේ මගේ ඒ පිරිසිදු වෙන්නේ 12ක් 2ක් වගේ කාල නිින්දෙදි. අපි ඒව ගන්නෙ නැහැ. ඇහැරගෙන ඉන්නවා. මොකද වෙන්නේ? මුළු ශරීරයම දුර්වල භාවයකට පත් වෙනවා. එකපාර වෙන්නේ නැහැ ටික ටික. ඊට පස්සේ 50ක් 60ක් යනකොට සීනි අමාරු. වකුගඩු අමාරු. හරක මේක. ඇයි? සියලුම දේවල් කරන්නේ වකුගඩු වෙන්නේ. ආත්මාවෙන් කරන දේවල්, පිරිසිදු වෙන දේවල්, ඔළුව පිරිසිදු වෙන දේවල් ඒ රාත්‍රියේ ඒ කාල වකවානුවට අනුව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අනාගත දරුවෝ මේ බ්‍රහ්ම මුහුර්තයෙන් ප්‍රයෝජන ගන්න අය නෙවෙයි වර්තමානෙත් එහෙමයි. ඒ නිසා අද වුන්ට කිසිදු මතක ශක්තියක් නැහැ. ඔබේ දරුවන් ඉස්සරහින් නෙවෙයි පරණ මිනිස්සු බලන්න. මේ ගමේ හිටියා මල්හාමි කියලා චරිතයක්. මගේ ඥාතියෙක් ඈතින් බලනකොට
දවස් දෙක තුනක් රැය එළි වෙනකන් කවි කියනවා. රැය එළි වෙනකන් ඔය ගෝයන් කවි, පැල් කවි, පිරි කටපාඩමින් කියනවා. ඔන්න අපේ පරණ චරිතය. අද ඔබට පැයක් දෙකක් කවියක්, ගාථාවක්, සිව්පදයක් කියන්න මතක නැහැ. ඇයි? දුර වෙච්ච තරම. ඔබට ඔබමනම් ඔබේ දූ දරුවන්ට පරම්පරාවට කුමක් වෙයිද? ඒ නිසා මේ බ්‍රහ්ම මුහූර්තයේ තමන්ගේ රාජකාරිය ආරම්භ කරන්න. මේක ප්‍රයෝජන ගන්න. බුද්ධ කාලේ ඔය කතාව මම කිව්වේ ඒකයි. එතකොට රජු අරන් කියන්නේ කුමාරයා. එහෙම නැත්නම් එයා දැනගත්තා නෑ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. බිම්බිසාර රජු යරුවා ඔබ කවුද? රජතුමනි මම මේ රජගහ නුවර හිටපු සිටු මාලිගාවේ කරන පුතා. අම්මා තාත්තා මිය ගියා අනිවාර්යක රෝගේ. මම මෙච්චර කාලයක් ඈතට වෙලා හිටියා. මගේ ධනෙ මේ තරම් තියෙනවා. රජු දැනගත්තා මෙයා ඉතාමත් බල සම්පන්න කෙනෙක්. එහෙම වෙනවන ටිකක් නේද? රාජකාරී කරන අතරතුර තමන්ගේ දෙමව්පියෝ බොහොම නම්බුකාරණ නේද? ඒ වගේම දෙමව්පියෝ වැරදි වැඩ කරන්නේ නැත්නම් එවැනි අය සමාජයේ නිකම්ම ක්‍රියාකාරකම් වලින් කටයුතු කාරණා කිරීමෙන්ම හොයාගන්න පුළුවන්කම තියෙනවා. පන්තියේ වැරදි වැඩිම කරන පුද්ගලයා දරුවෝ ටිකක් හොයලා බලන පසුබිම ටිකක් නේද? යම් යම් අඩුපාඩු ගන්න තියෙනවා. අපි අතරත් එහෙම තමයි නේද? සමාජයේ හැමතැනකම ඔය තත්ත්වය තියෙනවා. රජුරවණ දැනුණා මේ පුතා නිකන් කෙනෙක් නෙවෙයි. ඒකයි රජුරවණ කිව්වේ. බුදුහාමුදුරණකට එක්ක ගියා. බුදුහාමුදුරනේ බලන්න මෙයාගේ තියෙන ප්‍රඥාවන්තකම. මෙයාගේ තියෙන ඥානවන්තකම. කල්යල් බලා යමක් කරන්නේ කලබල වෙන්නේ නැහැ. අම්මා තාත්තා නැති වුණා. නමුත් මම මේ පුතාට මේ සමාජයේ මේ රටේ රජගහනුවර සිටු තනතුර දෙනවා. රජුරු සල්ලි ටික අරගෙන නේද? හොරකම් කරගෙන තමන්ගේ ගිනුම් තර කරගත්තේ නැහැ. අද කාලේ වගේ. අද කාලේ කිව්වනේ නේද? ලංකාවට වඩා වටින දේවල් මහ පොළොවේ ලැබුණයි කියලා කියනවා. දවස් 7-8ක් යනකොට වෙච්ච දෙයක් නෑ සමහරවිට. ඒ කාලෙම නෙවෙයි. බිම්බිසාර රජු තමන්ගේ මේ සිටු කොලේ උපන් දරුවාගේ ධනෙ ගත්තේ නෑ, අංග ගත්තේ නෑ. ඒ දරුවට බාර දුන්නා. දරුවට බාර දීලා ඔබ තමයි මේ රටේ සිටුවරයා කියලා නම් ගන්නවා. රජු මොන බලන්න. බුදුහාමුදුරණකට ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියන බුදුහාමුදුරනේ පුතා මෙහෙම කෙනෙක්. අන්නේ අවස්ථාවෙන් තමයි මේ කුම්භඝෝෂක සිටු පුත්‍රයා තාම තරුණ ළමයා මෙයා මුල් කරගෙන තමයි බුදුහාමුදුරුවෝ ඔබේ ජීවිතයත් අපේ ජීවිතයත් හදාගන්නට වටිනා බණ කරුණු කාරණා 3-4ක් අඩංගු වෙලා තිබෙන මේ ගාථා ධර්මයේ දේශනා කරන්න එන්නේ. ඔබ තමයි නිධානය. කුම්භඝෝෂක සිටුවරයාගේ කතාව. උත්හානවතෝ උත්සාහවන්ත විය යුතුයි. උත්සාහයකින් තොරව ලබාගත හැකි කිසිවක් නැත. ස්ලෝගන් එකක් හැටියට ආදර්ශ පාඨයක් හැටියට ලියා ගන්න ඕන කාරණයක් නේද? උත්සාහයකින් තොරව ලබාගත හැකි කිසිවක් නැත. නිකන් හිටියොත් කිසිවක් ලැබෙන්නේ නැත. ඉතින් ඒ නිසා උත්හානවතෝ තමන් යම්කිසි අරමුණක් තියාගන්න ඕනේ. ඉදිරියට මම රැකියාව තුළ මෙන්න මේ තත්වයටපත් වෙනවා. හැමදෙනාටම ඉදිරියක් තියෙනවා. මම රැකියාව තුළ මේ තත්ත්වයටපත් වෙනවා. මම ගමේ රටේ තොටේ මෙන්න මේ තත්ත්වයන් වලටපත් වෙනවා කියලා මොකක් හෝ අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණ ඇතිව රාජකාරී වල නියුක්ත වෙන්න ඕනේ. සමහර අය අරමුණු ඇති කර ගන්නවා කොහොම පුංචි කාලයකට කෙටි කාලයකට නේද? රැකියාව ලබාගත්ත ගමන්ම නේද? මේක ස්ථිර කරගන්නයි එහෙම නැත්නම් මේකේ ලබාගත යුතු සියලු වරප්‍රසාද ටික ලබා ගන්නයි පෙන්ෂන් එක කොට ගන්න පෙන්ෂන් එකත් අරගෙන පැත්තකට වෙලා නිකන් ඉන්නයි උත්සාහ කරන්නේ නේද? එතකොට මෙතනදී සඳහන් කරන්නේ එහෙම නෙවෙයි. බොහොම උත්සාහවන්ත වෙලා තමන්ගේ අරමුණ කරා
යා යුතු පිරිසක් විය යුතුයි. Tamanට මොකක් හරි. ඔයගොල්ලන්ට කියනවා අර ඔයගොල්ලන්ගේ භාෂාවෙන් කියොත් එන්න ටාගට් කවර් කරන්න කියලා නේද? තමන්ගේ අරමුණ තමයි ඒක. තමන්ට ලබා දුන්න අරමුණ. ඇයි අපි ඒව එහෙම සිදු කළ යුත්තේ? ඒක තමයි තමන්ගේ රාජකාරිය. පින්නතුනි අද හැම තැනම හොරකම්. බුද්ධ කාලේ රජුරෝ තමයි කේන්දරය. න්‍යෂ්ටිය. රජුරෝ කිව්වත් අම්මේන පරණ රංජතීති රාජා. රජුරෝ කියලා කියන්නේ වෙන කාටවත් නෙවෙයි. ධර්මයෙන් රට ආරක්ෂා කරන, ධර්මයෙන් රට රකින්න, ධර්මයෙන් අවවාද කරන, ධර්මයෙන් තුල ජීවත් වෙන කෙනා රජුරෝ කියලා කියන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ. රජුරෝ තමයි කේන්දරය. ඒ නිසා රජුරෝ හොරකම් කළේ නැහැ. රජුරෝ බොරු කිව්වේ නැහැ. තමන් ආදර්ශ සම්පන්නව ඉඳලා තමන්ගේ රජමාලිගාවේ ඉන්න අයට කිව්වා ඔයගොල්ලොත් මේ දේවල් කරන්න එපා. රජමාලිගාව වටේ ඉන්න මැති ඇමතිවරුන්ට කිව්වා ඔයගොල්ලොත් මේ දේ කරන්න එපා. දස සංස්කෘතිවත් කියලා જાතියක් තියෙනවා බුද්ධ ආගමේ. සංස්කෘති රජතුමාට හිටියා දරුවෝ 1000ක්. දරුවෝ 1000ක් හිටියා. ඒකට හිතෙන්න පුළුවන් දරුවෝ 1000ක් කොහොමද රජ කෙනෙකුට කියලා නේ. කවුද මේ දරුවෝ? දරුවෝ තමයි හමුදාවේ ඒ කොටස් බාර මාණ්ඩලික නිලධාරීන්. ඒ අයට සැලකේ තමන්ගේ දරුවාට සැලකනවා වගේ. ඒ අය හරි හිතවත් දෙන්නත් බලන්නකො. දරුවෝ හැටියට සැලකේ. ඒ රජුරන්ට පුළුවන්කම තිබුණා අද වගේ මේ තරම් මාධ්‍ය නැති වුණාට, තාක්ෂණයේ දියුණුව නැති වුණාට, තමන්ගේ මාණ්ඩලික නිලධාරීන් මේ රට හැමතැනම දාලා රටේ සිදු වෙන ඕනෑම සිදුවීමක් ඒ මොහොතේම රජුරවන්ට දැන ගැනීමට පුළුවන්කම තිබුණා. ඒ තරම් විශ්වාසවත් මිනිස්සු මාණ්ඩලික නිලධාරියට ඉස්සරහට. ඉතින් ඒ නිසා රජු කේන්ද්‍ර කරගත්ත පාලන ක්‍රමයක් ඒ කාලේ තිබුණේ. එයා ධාර්මික වුණා ඒක. ඊට පස්සේ අනිත් අය ධාර්මික කළා. නමුත් පිටුතුනි වර්තමාන කාලයේ ලෝකේ කොතනකවත් ඒ වගේ රාජ්‍යයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මුල් තැන්වල ප්‍රධාන තැන්වල නිවැරදි කරගෙන අද අපිට ගමනක් යන්න අමාරු වෙයි මේ යන ක්‍රමය හැටියට. අද තියෙන්නේ තම තමන් නිවැරදිව කටයුතු කාරණා කරමින් යන ගමනක් සකස් කර ගන්නටයි. ඉතින් ඒ නිසා තමන්ගේ නිවැරදිභාවය තමන්ගේ සුව පිණිස හේතුයි. තමන්ගේ නරක නපුරු භාවය තමන්ගේ දුක පිණිස හේතුයි. ඔක තමයි ධර්මයේ හේතුව. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝ විසෝදේ. ඔබට බෑ තව කෙනෙක් පිරිසිදු භාවයට පත් කරන්න. ඔබට බෑ තව කෙනෙක් අපිරිසිදු භාවයට පත් කරන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? තම තමන් පිරිසිදු භාවයට පත් වෙන්න ඕනේ. තම තමන් අපිරිසිදු භාවයෙන් අයින් වෙන්න ඕනේ. ඔබ තමයි ධර්මයේ කියලා කියන්නේ. ඒ පුද්ගලයාගේ දියුණුව වළක්වන්නට කාටවත් පුළුවන් කමක් නැහැ. උත්හානවතු උත්සාහවන්ත වෙන්න ඕනේ. අර කියන විදිහට අරමුණ කරා ගමන් කරන්න තමන්ට ලබා දීලා තියෙන අරමුණ. ඔයන්ටත් බොහොම පුංචි කාලයක මාසෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් හයෙන් ලබා දෙන අරමුණ තමයි තියෙන්නේ. නමුත් බලන්නකො ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුහාමුදුරුවන්ගේ අරමුණ කොච්චර දීර්ඝ කාලයක් ඒ අරමුණට බුදුහාමුදුරුවෝ ගමන් කළාද? සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගමන් කළාද? බුද්ධ කියන தත්ත්වයට මම කවදා හරි පත් වෙනවායි කියලා නේද? අවුරුද්දක් දෙකක් තමන්ගේ අරමුණ සාධනය කරගන්න ගියේ නැහැ. සාරා සංකේය කල්පලක්ෂය බලන්න. ඊටමත් දීර්ඝ කාලයක් ලෝකේ තමන්ගේ අරමුණ කරා ගමන් කරපු එකම උත්තරයා ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ. ශාස්ත්‍රඥ වහන්සේ එහෙම ආදර්ශයක් ඔබට දීලා තියෙනවා. නේද? එවැනි ශාස්ත්‍රඥ වහන්සේගේ දරුවෝ තමයි ඔබ. උපාසක දරුවෝ.
ඔබට ලැබෙන අරමුණු ඔබ ජයග්‍රහණය කරන්නට ඔබ ළඟ තිබිය යුත්තේ කුමක්ද? උත්හානවතු උත්සාහයේ තිබිය යුතුයි. ඒන් තොරව යමක් ලබා ගන්නට කාටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දරුවෙක් නම් පිළි මරාගෙන එහෙම නැත්නම් ඒ ආගම පාඩම් ආදී කළ යුතුයි. ඔබේ අරමුණ ගෙදරතොරක් හදා ගැනීමට නම්, රැකියාව සාර්ථක කර ගැනීමට නම්, ඒ වගේම යමක් ඉදිරිපහට කර ගැනීමට නම් ඒ අරමුණු සාධනය කර ගන්නට අධිෂ්ඨාන කර ගන්නට ඕනේ. අරමුණක් නැතුව යන ගමන අර කියනවානේ ප්‍රසිද්ධයි නේද? හබලක් නැතුව යන පාරුවක් වගේ. කොහේ හරි කියලා මෙහෙමක් නැහැ, නායකයෙක් නැහැ නේද? හබලක් නැතුව පාරුව කොහේ ඇවිල්ලා නැහැ. මොකද කොතන ගිහලා නතර වෙයිද දන්නේ නැහැ නේද? ඒ නිසා ඔබට අරමුණක් තිබිය යුතුයි. යන්නේ කොතනද? ඒ නිසා අද ඔබ ළඟ තිබෙන පෞද්ගලික අරමුණු වෙන්න පුළුවන්. ඒවත් අරමුණු තමයි. ඒ වගේම රාජකාරී අරමුණු වෙන්න පුළුවන්. අන්න ඒ රාජකාරියේ ශ්‍රේෂ්ඨයි. Taman ජීවත් වෙන්නේ මෙතන. අද ඔයාගේ බලන්න කොච්චර නිරෝගීමත් පිරිසක් ලෙඩ වෙන්න පුළුවන් වයසත් එක්ක. ඒ වගේම සමාජයේ අනිත් අය බලනකොට මේ වගේ වැඩක් කරන්නට පුළුවන් තරුණ පිරිසක් කොතනකද ඒක රාශියලා ඉන්නේ. කොහොම අඩුයි. අද ගමක ගත්තොත් එහෙම පන්සලක වැඩක් කරගන්න තරුණයෙක් නැහැ. වැඩක් කරගන්න පුළුවන් පිරිසක් නැහැ. එක්කෝ රැකියාවක නියුක්ත වෙලා එක්කෝ අඩුම තරමේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට හරි ගිහින් අර කිසිවක් කරගත නොහැකි කාන්තාවෝ ටිකක් විතරයි අද කම්වල ඉතිරි වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ ශක්ති සම්පන්න පිරිසකට මේ වගේ අලුත්ජමක් හිතන්නට පුළුවන් මනසක් තියෙන පිරිසකට කුමක්ද ළඟා කරගත නොහැකි අරමුණ ඕනෑම අරමුණ සාර්ථක කරගන්න පුළුවන් ඔබට. ඒ තරම් ශක්තියක් ඔබ තුළ තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ ශක්තියයි මේ උත්හානවතෝ කියන එකෙන් මතු කරලා තිබෙන්නේ. පුරුෂ ශක්තිය. ධාම බල ප්‍රඥා. ධාම කියන්නේ ශක්තිය. බල කියන්නේ හැමෝටම තියෙන ශක්ති බලය. ප්‍රඥාව. නැනනුවන. මේවා හැමෝටම තියෙන කාවත් උපතින් අඩු වෙලා නැහැ. ඔව්. කිසි කෙනෙකුට උපතින් අඩු වෙලා නැහැ. මේ ශක්තිය බලය ප්‍රඥාව. ඒවා තමයි ළඟ තියෙන දේවල්. ඒවා දිනු කරගන්න, මතු කරගන්න ඕනේ. ඒක තමයි උත්හානවතෝ කියලා කියන්නේ. ඒ නිසා කය සිත වචනය මේ තුනම තමන්ගේ අරමුණු සාධනය කර ගැනීමට යොදා ගන්නට ඕනේ. සති කියලා කියන්නේ සිහිය. එළඹ සිටි සිහිය. තමන් රාජකාරියක නම් යුක්ත වෙලා ඉන්නේ ඒ රාජකාරියට තමන්ගේ මනස යොමු කරන්නට ඕනේ. හලියම නැගිටලා මොකද කරන්නට ඕනේ? අද හොඳට හිතලා බලන්නට දවසේ අරමුණක් නැතිව එහෙම නැත්නම් කිසියම් ආකාරයක කාලසටහනක් නැතිව රාජකාරී කරන්නේ කවුද? අරමුණක් නැතිව කාලසටහනක් නැතිව හිතුණු වෙලාවට යමින් අන්න ඒ පුද්ගලයා අර හබලක් නැති වරුවක් වගේ අරමුණක් නැහැ. උදේ පාන්දර නැගිටලා දවසේ රාජකාරී වල මොනවද කරන්න කියලා නොහිතන කෙනාට පිටුට ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්කම නැහැ. අපි පිරිවෙන ඉගෙන ගන්න පුංචි හාමුදුරු කෙනෙකුටත් දවස ගත කරන්නේ කොහොමද? දවස එහෙම නැත්නම් දිවා රාත්‍රී දෙක ඔබ ගෙවා දාන්නේ කොහොමද? අරමුණක් ඇතිවද අරමුණක් නැතිවද කියන එක පොඩි අයට ගන්නවා. ඉතින් ඒ නිසා ඔබ රාජකාරී කරන අවස්ථාවේ කිසියම් කාලසටහනකට අනුව එන දෙයට මුහුණ දෙන්න ශක්තිමත් පිරිසක් බවට පත් වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතයේ කාලසටහනක් අනුව ටයිම් ටේබල් එකක් අනුව කටයුතු කරනා කරන්නට ඕනේ. ඒක තමයි සතිමත්ව සිහියෙන් යුක්තව කිරීම. තමන් කරන රාජකාරිය සිහියෙන් යුක්තව. තමන්ට ලැබිච්ච වගකීම
සිටියේ යුතුය. අද අපි මුගදෙනෙක් මනසින් පල්ලහැට වැටිලා ඉන්නවා නේද? අපිට ඉතින් අර වෙන හමුදාවන් වල වගේ නේද? ඒ පහසුකම් නැහැ ඔන්න මනසින් වැටෙනවා. ඒ වගේ පිළිගැනීමක් නැහැ. කවුද මේ පිළිගැනීම ලබා ගන්නේ? ඒ අය අපිට දෙන්නේ නැහැ. අපිමයි මේ පිළිගැනීම ලබා ගන්න ඕනේ. ඔබට පුළුවන් මේ පිළිගැනීම ලබා ගන්න හිතුමතේට වැඩ කරලා. අරමුණක් නැතුව වැඩ කරලා. පිළිගැනීම ලබා ගන්න බෑ. රාජකාරියට එන්න කියලා තියෙන්නේ අතහ මාරට. එන්නේ අතහ මාරට නම් කොහොමද මේ පිළිගැනීම ලබා ගන්නේ? ඒ වගේම අද හැම තැනකම යම් නායකත්වයක් තිබිය යුතුයි. නායකත්වයක් නැතුව මේ ගමන යන්න බෑ. පන්සලේ නායක හඳුනන මම කියන විදිහට අනිත් අය කටයුතු කාරණා කළ යුතුයි. එහෙමම නෙවෙයි. මම කියන්නේ ඒ අයගේ උපදෙස් අරගෙන කළ යුතු කරන්නට ඕන නරක. එහෙම නැත්නම් නායකත්වයක් නැතිව ගෙදර නායකයා ඔබ නේද? නායිකාව අම්මා බිරිඳ. දරුවන්ට ඕන විදිහේ ගෙදර නායකත්වය ගන්න බෑ නේද? ඔයගොල්ලෝ ඉන්නේ. රටේ නායකයෙක් ඉන්නවා. පන්සලේ නායකයෙක් හැම ආයතනයකම ඉස්කෝලේ කරන විදුහල්පතිවරයෙක් කරේ නායකයෙක්. ඔබටත් නායකයෙක්. ඒ නිසා මේ නායකත්වය කියන එකට පුළුවන් ලොකු දේවල් කරන්න. ඔබ නොහිතන දේවල්. ඔවුන්ගේ කරුණාව මෛත්‍රිය අපි දඩමීවා කරගන්නට හොඳ නැහැ. මට පුළුවන් නේද? මේ පන්සල තුල ඕනෑම කෙනෙක් රඳව ගන්නත් පුළුවන්, අහිං කරන්නත් පුළුවන් නේද? ඒක නීත්‍යානුකූලව කරන්නත් පුළුවන් නේද? ඕන විදිහකට කරන්නත් පුළුවන්. නමුත් මම එහෙම කරන්නේ නැහැ. ඒ නිසා සමහර විට යම් අපහාස අවලාද විදිමින් ඉවසීමෙන් මේ වැඩේ කරන්න මම කල්පනා කරනවා. මම නායකයෙක් කෙනා ඒක තමයි. ඔබ දන්නවා. ඔබට හේතු වරක් මොසාද? රැකියාව තුළින් ඔබේ අනාගතය එක පෑන් තුඩකින් ඔබේ නායකයෙක් පුළුවන් දෙයක් කරනවා. නේද? එහෙම කරන්නේ නැහැ. නමුත් ඔබ නායකත්වයට කරු කළ යුතුයි කියලා කියන්නේ ඒකයි. විශේෂයෙන්ම තරුණ පිරිසක් මේ වගේ හැඩි විරෝධාර පිරිසක් ඉන්න තැන වැඩි හිටියන් ඉන්න තැන. ඉතින් ඒ නිසා නායකත්වයට කරු නොකරන ස්වරූපයක් ඔබ අතර අනගාට වෙනමුත් කිය යුතුයි නැති ස්වරූපයක් තියෙනවා. ඒක දැනගන්න එක්තරා තැනකට මම කිය වැඩ කරන තැනකට. මෙහෙ නෙවෙයි. ටිකක් ඈතකට. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. ප්‍රධානීන් ආවා. එතුමා කියලා කිව්ව කිසිවක් සාර්ථක කරලා නැහැ. මම ඈතින් අහගෙන හිටියා මට ඇහුන්නේ නැතුව වගේ මම හිටියට මට ඇහුණා. එතුමා ඒ ප්‍රකාශ කරපු වචන ටික බොහොම බලවත්. බොහොම සංවේග ජනකයි. ඒ වගේම නරක නපුරු වචන. ඇයි? ඒ නායකත්වයට කියපු දේ හරියට කරේ නැති නිසා. ඉතින් ඒ නිසා එතන දුර්වලකම කාගේද? තමන්ගේ දුර්වලකම. ඔබේ දුර්වලකම. ඒ නිසා ඒක හරියට කළා නම් එහෙම ප්‍රකාශ වෙන්නේ නැති නේද? ඒ නිසා කුමන හෝ නායක කවුරු තමන්ගේ ප්‍රධානියෙක් ඉන්නවා. හැම තැනකම බාර දීලා තියෙන මේ ප්‍රධානිය. ඒ අයටයි ඔබ වගේ කළ යුතුයි. සමහර අය මේ නායකත්වයේ කියන එක හඳුරන්නේ නැහැ, දන්නේ නැහැ. අපි හිතමුකෝ ලොකු වැරද්දක් මේ ගමේ සිද්ධ වෙනවා කියලා. යම් කිසි කෙනෙක් එතන ඉන්න නායකයා ඒ ප්‍රශ්නේ යොමු කරන්නේ නැත්නම් එයා අයින් කරලා වෙන කෙනෙකුට කියනවා. නමුත් ඒ යම් සීනියොරිටි එකක් එහෙම නැත්නම් ඒ යන මාර්ගයක් තියෙනවා. ඔබට ඉන්නේ මේ නායකයෙක් ප්‍රධානියෙක් පත් කරලා ඉන්න 10 දෙනෙකුට එක්කෙනෙක්. එයා තමයි ඔබේ ප්‍රධාන නායකයා. එයාගේ වරදක් තව කෙනෙකුට කියන්න බැරි කමක් නැහැ. නමුත් ප්‍රධානියෙක් අහන්නේ තමන් පත් කරපු ප්‍රධානියෙක්ගෙන් එයාගේ වැඩ රාජකාරී කොහොමද කියලා. එතකොට එයාව අයින් කරලා වෙන පැත්තකින් කියනවා නම්
යම් දුරකමක් ඔබ තුළ තියෙන දකින්නට. ඉතින් ඒ නිසා අපි මේ යායුතු පිළිවෙල හයිරාචි කියලා කියනවානේ. යායුතු පිළිවෙල දැනගන්නට ඕනේ. ඔබේ ප්‍රශ්නේ යොමු කළ යුත්තේ කාටද? අන්නර පුද්ගලයා. එයාගේ ප්‍රශ්නේ යොමු කළ යුත්තේ කාටද? අනිත් පුද්ගලයා. එයාගේ ප්‍රශ්නේ යොමු කළ යුත්තේ ඔන්න දෙපාර්තමේන්තු ප්‍රධානියට එනවා තමන්ගේ වාර. ඔය විදිහට යන ක්‍රමයක් තියෙනවා. ඒ සිදු ක්‍රමයක් නැතුව ඔබ එකපාරම ගිහින් දෙපාර්තමේන්තු ප්‍රධානියට නම් පැමිණිලි ගන්නනේ යම් දුර්වලකමක් තියෙනවා. ඒ නිසා කොතනින්ද අපි පටන් ගන්න යුත්තේ කියන ඔබම හිතන්න. ඒක තමයි විනය. තමන්ගේ රාජකාරී කරන කටයුතු කාරණාවලදී තමන් තුළ විනයක් ඇති කරගෙන එතකොට තමයි දෙපාර්තමේන්තුවක් හැටියට එහි ගරුත්වය රැකී සිටින්නේ. ඒ ගරුත්වයට දෙපාර්තමේන්තුව කියලා කියන්නේ කවුද? ප්‍රධානී කීප දෙනා නෙවෙයි, නියාමකයෝ කීප දෙනා නෙවෙයි, නියාම මහතුරු කීප දෙනා නෙවෙයි. ඔබ හැම දෙනාම එක්කෙනෙකුට පුළුවන් මේ ගරුත්වය විනාශ කරන්න. හානි කරන්න. සියලු දෙනාම එකට එකතු වෙලා ටීම් එකක් හැටියට දෙපාර්තමේන්තුව ආරක්ෂා කරගන්න ඕනේ. දෙපාර්තමේන්තුවේ එන ගෞරව සම්මාන සැලකිලි ලබා දෙන්න ඕනේ. අද බලන්න මේ ඔබ කතා කරන අපි කතා කරන බණ කියන මේ ගොඩනැගිල්ල ඇතුළේ හදාගන්න ඔබේ දෙපාර්තමේන්තුවේ මට 4-5 දෙනෙක් දීලා තියෙනවා. මේ 4-5 දෙනා හොඳට වැඩ කරනවා. අදත් නම් මේ නමත් සකස් කරලා තියෙනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අපිට ලොකු මේ සහයෝගයක් ලැබුණා විහාරස්ථානයේ දියුණු කරගන්න කියලා. මේ 4-5 දෙනා බොරුවක් නම් මෙතන කළේ අපිට නපුකාරව වැඩේ කරන්න බෑ, කතා කරන්න බෑ, ප්‍රශංසා කරන්න බෑ. ඒ නිසා එදා නියෝජනය කරපු 4-5 දෙනා අදත් අපි සිහිපත් කරන්නේ බොහොම සතුටින් සන්තෝෂයෙන්. එයා දැන් විශ්‍රාම ලබලා ඉන්නේ. ඉතින් ඒ නිසා දෙපාර්තමේන්තුව ඔබ ජීවත් වෙන පරිසරයට ගරුත්වයේ නම්බුව ගෙන එන්නේ ඔබමයි. ඒ නිසා බොහෝ දෙනා තුළ හිස් මානසික පුස්සක් තියෙනවා. අදිමානයක් නැතුව අවමානයෙන් යුක්තව හිතන්න. අන්නේ සිටිවිලි ටික වහාම තමන්ගේ මනසින් ඉවත් කරගන්න ඕනේ. ඇයි ඔබ එහෙම අවමානයෙන් හිතන්නේ ඔබ ගැන? ඔබේ ගුණ අඩු කිසි දෙයක් අඩු නෑ. නේද? ඔබ තරම් යුද්ධයේ අත්දැකීම් ලැබපු අය දැන් හමුදාවල ඉන්නවද? නෑ. නේද? ඔබ තරම් අර ගම්මානවල ඛේදවාචක දැකපු අය දැන් ත්‍රිවිධ හමුදාවල ඉන්නවද? නෑ. ඒ අය අලුත් අය පරණ අය ඔක්කොම ගිහිල්ලා දැන් ඔබට ලොකු අභිමානයක් තියෙනවා. අපි තමයි යුද්ධයත් සමග ජීවත් වෙන්නේ. අපි තමයි ගම්මාන ටික ආරක්ෂා කරගන්නේ. මේ විදිහට මනස තුළ ලොකු අභිමානයක්, හීනමානයක් ඇති කරගන්න මොනම හේතුවක්වත් නැහැ. එතකොට අනිත් පැත්තෙන් බලනකොට ඔබ අනිත් අය වගේම හැම තැනකම හැම දෙයකටම සුදුසු බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අභිමානය කියන එක තමන්ගේ මනසෙන් ඇති කරගන්නට ඕනේ. අභිමානය කියන එක තවත් කවුරුවත් ගෙනත් දෙන එකක් නෙවෙයි. අද විශ්‍රාම වැටපකට හිමිකම් කියනවා. අර පාරිතෝෂික හැම දෙයකටම ඒ කාගේද මේ මුදල්? මහා ජනතාවගේ මුදල් නේද? ඔබ අපි කවුරුත් හරියට කරන දේ. අපි ගන්න හැම මුදල මමත් රාජකාරී කරන කෙනෙක්. අපි ගන්න හැම මුදලක්ම අර කිරිපිටි පැකට් එක දරුවන්ට දෙන්න ගන්න ඒ අම්මලාගෙන් තාත්තලාගෙන් රජයට ලැබෙන මුදල්. උදේ පාන්දර කඩේට ගිහිල්ලා පාන් ගෙඩියක් මෙලදී ගන්න ඒ දරුවගේ ඒ දුප්පත් පවුලේ ලැබෙන බද්ද තමයි අපි කවුරුත් රජීව රැකියාවක නියුක්තලා ඉන්න පඩියක් ඇටියට ගන්න. ඉතින් ඒ නිසා මේ රටට මේ සමාජයට වැඩ නොකළ යුතුද? නැහැ. වැඩ කළ යුතුයි. ඒ නිසා දවසේ පැය 8යි නම් ඔබට තියෙන්නේ ඒ අට පොරිමේ සිද්ධ කරන්න මහන්සි ගන්නට ඕනේ. එය පන්සලක වේවා කොතනක හෝ වේවා පොදු ස්ථානයක හෝ වේවා ඒ කටයුත්ත හරියට. එහෙම නැත්නම් අපි හොරකමකට දායකත්වයේ දරපු පිරිසක් බවට පත් වෙනවා. මම විශ්වවිද්‍යාලයට යන්නේ මට කවුරු බලන්න කෙනෙක් නැහැ. අස්සම් කරන්න තැනක් නැහැ. මම ප්‍රධානයි. මම මෙතන යන්නේ 9ට නම් එතන කී දෙනෙක්
බලාගෙන ඉන්නවා දෙනිකන්. නමුත් මම මෙතනින් ගිහිල්ලා 7:00 වෙනකොට රාජකාරී පටන් ගන්න. ඒ වගේම මට ඕන වෙලාවක එන්න පුළුවන්. නමුත් මම මගේ රාජකාරී ස්ථානේ 5ට තමයි මම නැගිටින්නේ. එතකොට අපි කවුරුත් තමන්ගේ රාජකාරියේ දේවකාරිය හැටියට සලකලා කටයුතු කාරණා කළ යුතුයි. පැය 8න් එක පැයක් ඔබ හොරකම් කළොත් එහෙම ඒක ඔබේ මුළු ජීවිතේට මහා පාපයක්. එක පැත්තකින්. අනිත් අය කරගන්න දේවල් අනිත් අය වෙයි. හොරකම් කරන අය හොරකම් වෙයි. සුද්ධි අසුද්ධි පච්චත්තර නාඤ්ඤ මඤ්ඤ විසෝධි. තමන්ගේ පිරිසිදුකම තමන් ළඟයි තියාගන්න ඕනේ. කවදාකවත් වරදින්නේ නැහැ. හරියට. පන්සලට අර පුදුවේ ඉඳගෙන ඉන්නකොට ලස්සන දරුවෝ තුන්දෙනෙක් ආව වැඩි ළමයි. පුතාලා එක්කෙනයි දුවලා දෙන්නයි අම්මයි තාත්තයි. කාර්යයක් කයිලා නතර කළා. නතර කළා මාත් එක්ක කතා කරා. කතා කරද්දී මම හැව මේ ළමයි දැන් මොකද කරන්නේ? අපේ හාමුදුරුවනේ තාත්තා මේ කියන්නේ මේ දුවලා දෙන්නම වෛද්‍යවරු. මහරෝහලේ ඉන්නේ කොළඹ. පුතා කලුගෝවිල මහරෝහලේ සෛන්‍ය වෛද්‍යකේ ડોක්ටර් කෙනෙක්. දරුවෝ තුන්දෙනාම වෛද්‍යවරු. අර අම්මා තාත්තා දරුවන්ට වයින්නවා. මේ දරුවා අපි කීප විදිහට හරියට ඉගෙන ගත්තේ නැහැ නේ ආම්දුරනේ. ඉගෙන ගත්තා නම් අද මීට වඩා දැනට ඉන්නේ. කියලා අර දොස්තර තුන්දෙනාටම මහත් එක දොස් කියලා මේ අම්මයි තාත්තා. මං ඇහුවා ඔබතුමා රාජකාරියක් කරලා ඇති. හැබැයි ඔබතුමා ඒ රාජකාරිය හරියටම කරලා තියෙනවා. ඒ නිසා තමයි අද ඔබේ දරුවෝ මේ විදිහට රටේ නම්බුකාර ලෙස වෛද්‍යවරු හැටියට ජීවත් වෙන්නේ. මට කියන්න බැරිද ඔබතුමා මොනවද කරපු රාජකාරිය කියලා. hina වෙලා මට කියනවා අපේ හාමුදුරනේ මම විදුහල්පතිවරයෙක් ඉස්කෝලේ බොහෝ කාලයක්. මම විදුහල්පතිවරයෙක්. මට රාජකාරී කටයුතු පැවැත්ලා තිබුණේ. හැබැයි මම රාජකාරී කටයුතු විතරක් සීමා වුණේ නැහැ. රාජකාරී කටයුතු ඉස්කෝලේ සීමාවෙදි මම කළා. ඉස්කෝලේ ඇරියට පස්සේ උසස් පෙළ පන්තිය මම නතර කරගත්තා. නතර කරගෙන මගේ විශේෂ කියනවා ඒ ළමයින්ට බිස්කට් මගේ අතෙන් කණ්ඩගෙන දීලා මම ළමයින්ට නොබිලේ ඉගෙනුවා. බලන්න විදුහල්පතිවරයෙක් මේ කියන්නේ. ඉස්කෝලේ ඇරියට පස්සේ උසස් පෙළ පන්ති තියාගෙන තමන්ගේ විෂය නොමිලේ දරුවන්ට ඉගෙනුවා. මං කිව්වා ඔබතුමා කරපු ඒ කැපකිරීම නිසා තමයි දරුවන්ට ඔබගේ දරුවන්ට ඉබේම අධ්‍යාපනය සකස් වෙලා තියෙන්නේ. ඔන්න ඕක තමයි ධර්මය කියලා කියන්නේ. සත්‍යතාවය ඕක. ඔබ අද මමත් එහෙම තමයි. අද හොරකමක් කළොත් එක්ක රාජකාරියට. පැයක් පැහැර හැරියොත් ඔබේ ගෙදර දරුවන්ගේ ඔබේ දියුණුව දවසක් පැහැර හරපු කෙනෙක් බවට පත් වෙනවා. ඔක තමයි ධර්මතාවය. හොරකම ඕකයි. ඉතින් ඒ නිසා හොරකම් කියන ඒවා කරන්න ක්‍රම ගණනාවක් තියෙනවා. නිලමුදල් වලින් හොරකම් කරන්න පුළුවන්. ඒ වගේම වෙනත් දේවල් වලින් හොරකම් කරන්න පුළුවන්. කාලයෙන් හොරකම් කරන්නත් පුළුවන් නේද? කපටිකෙන් හොරකම් කරන්නත් පුළුවන්. ධනෙන් හොරකම් කරන්නත් පුළුවන්. තව කෙනෙකුගේ ශ්‍රමයෙන් හොරකම් කරගන්නත් පුළුවන්. හොරකම් පිටිතයි. ඒ නිසා හොරකමට හිමි තැන පිළිතුනේ ධර්මයේ තුලින් ඔබේ පසුබැසීමයි. අපි හිතමුකෝ අපිට ඕන තරම් උදාහරණ තියෙනවා මේ බුදුහාමුදුරන් කාලේ යන්න ඕනේ නැහැ. අපේ මේ නඩවච්චේ ප්‍රදේශයේම යම් රාජකාරී කරපු නිලධාරීන් දැක ලැබුණා. ඔබේ දෙපාර්තමේන්තුවේ නෙවෙයි වෙනත් දෙපාර්තමේන්තුවේ. පුළුවන් තරම් අපේ අය එකතු කරගෙන ගස් කැපුවා, හොරකම් කළා, ගෙවල් දොරවල් හැදුවා. ඈත ප්‍රදේශයක දෙවන්ට ගෙදරක් හදපු කෙනෙක් මට මතකයි. අන්තිමට ගෙදර දොර හදන්නේ ඇයි? ඒ අත්තන් සතුටෙන් සන්තෝෂයෙන් ඉන්නේ පවුලේ අය නේද? දරුවන්ට මල්ලන්ට ජීවත් වෙන්නේ නේද? පස්සේ මම හොයලා බලුවා දැන් කොහෙද ඉන්නේ? බලනකොට පවුල කැඩිලා ගියා. දෙවන්ට රාජකාරිය කරපු අය. නෝනා වෙන පැත්තක මහත්තයා වෙන පැත්තක. නෝනා වෙන සම්බන්ධයක් නැහැ. මහත්තයා තමයි. දරුවා එකෙක් වගේ. දරුවන් නැහැ. ඔන්න බලන්න හොරෙන් හම්බ කරපු දේවල් භුක්ති විඳින්නට කෙනෙක් නැති බව. සමහර අය ඉන්නවා. දේශපාලනය කරපු දැවැන්තයෝ නිදන් ටික හාරලා හොරකම් කරලා අන්තිමට
හැදිච්ච ලෙඩ රෝග වලට පිටරටවල ගිහිල්ලා බෙහෙත් ගන්න. අර හොරකම් කරගත්ත සියලුම ධනය ලෙඩ දුක් වලට දිය පැහැදම් කරන්න යවන්න. ඔන්න ඔකයි ධර්මතාවය. ඒ නිසා සත්‍යං ජයති නාමෘතං. සත්‍ය ඇත්ත තමයි කවදා හරි ජයග්‍රහණය කරන්නේ. බොරුවෙන් ජීවත් වෙන අයට ඒ ජීවත් වෙන පුංචි කාලය තුල සතුටින් ජීවත් වෙන්න පුළුවන් ලැබෙයි. හැබැයි විපාක දෙන්න පටන් ගන්නට පස්සේ තමන්වත් දන්නේ නැහැ කොහින්ද නතර වෙන්නේ කියලා නේද? ඔබ තමයි ධර්මතාවය. ඒක මේ අපේ බුදුහාමුදුරුවෝ ඔබට පැහැදිලි කරලා දුන්නා. මේකට ආගමක් ධර්මයක් නැහැ. මුස්ලිම් කෙනෙක් කරන්නේ එයාටත් ලැබෙන සෙත ඕකමයි. නේද? දෙමළ කෙනෙක් කරනවා නම් ඒ වැරදි වැඩ කරනවා නම් එයාටත් ලැබෙන විපාකය ඕකමයි. බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරලා දුන්න එකයි මේකේ විස්මිත භාවයේ ධර්මයේ තියෙන. හොඳයි. එතකොට සතිමතෝ කියලා කියන්නේ කල්පනාවේ වැරදි නොකරනෝගේ තමන්ගේ යුතුයකම් පද්ධතිය මේ රටට ඉටු කරන්න. තමන්ගේ යුතුයකම් පද්ධතිය මේ ජාතියට ඉටු කරන්න. හමුදාවක් කියලා කියන්නේ පෞද්ගලික පරමාර්ථ මොකක්ද විතර නෑ. මොකක්ද ආරක්ෂා කරගත යුතුයි මේ රට. මේ ජාතිය. ඒකයි පළවෙනි අදහස. මේ ආගම බුදුදහම පැත්තක තවත් පැත්තක කියනවා නේද? ඒ නිසා රටයි ජාතියයි ආගමයි ආරක්ෂා කරගන්නට අනිත් අයට වඩා උපන් දරුවෝ උපන් දියණිවරු ඔය අනිත් අයට වඩා ඒ තුන රට දැය සමය ආරක්ෂා කරගන්න ඔබට උදාවක් තියෙනව නේද? අමාරුවක් තියෙනවා. අනිත් අය මොනවා කතා කළත් රටට විපතක් වෙනවා නම් එතන ඔබ ඉන්නවා. තමන්ගේ ජාතියට විපතක් වෙනවා නම් එතන ඔබ ඉන්නවා. තමන්ගේ දහමට, තමන්ගේ ආගමට විපතක් වෙනවා නම් එතන ඔබ ඉන්නවා. මෙන්න මේ තුන ආරක්ෂා කරගන්න. එයයි ශ්‍රේෂ්ඨ මනුස්සය. එයයි මේ රටේ උපන් ඔබේ මේ රටට ලැබෙන දායාද. ඒ නිසා ඔබේ අරමුණ ඔන්න ශ්‍රේෂ්ඨ අරමුණ ඕකයි. ඔයට පටහැනිව බොහෝ දේවල් තිබුණත් ඒවා අපේ අරමුණ හොඳයි. සතිමතෝ කියලා කියන්නේ එළඹ සිටි සිහියෙන් රාජකාරී කටයුතු කරන්න ඕනේ. එළඹ සිටි සිහියෙන් වැඩිහිටියන් නායකයන් සමග අසුරදසුරු කරන්න ඕනේ. එළඹ සිටි සිහියෙන් තමන් ජීවත් වෙන්න යුතුයි. සුචිකාංගස්ස නිසංස්මකාරිනෝ. නිසංස්මකාරිනෝ කියලා කියන්නේ තමා කරන කටයුත්ත නුවණින් විමසා බලා සිදු කළ යුතුයි. නුවණින් සිද්ධ කළ යුතුයි. මට අර උදේ දානේ ගෙනාව මනස මහත්තයා හමුදාවට ලොක් නාවික හමුදාවට සමාජකාරී දැක්කේ අපේ හමුදුනේ මගේ දරුවා ගේ පාසින් අවුට් එක තිබුණා. ඒ වෙලාවේ හිටපු නාවික කමාන්ඩර් මාත්‍රික වෙලා කතා කළා. ඒ කාලේ සීයෝ මහත්තයෙක් පුංචි කාරණාවක් මතක් කළා. මම සීයෝ වෙලා ගියා. සීයෝ වෙලා ඉන්න කාලේ බණ්ඩාර ඔබට යන නියෝගයක් කළා. කීයක් කීප දෙනෙක් මේ සල්ලි සතු කරලා පාස් පාඩකත් උත්සාහය. ඒ ඔබ කලේ නෑ. ඔබ ඒක කළා නම් ඒ খ্যাතනාමය කියන්න අද මම නාවික හමුදාවේ නාවික හමුදාවක නෙවෙයි. ඊට ඉස්සෙල්ලා මම යන වැඩ පැත්තේ ඉන්නේ නේද? මේ වගේ සංස්කෘතික නිසා ඔබ එදා කරන වැඩේ හරියට බලන්න. පුංචි නිලධාරියෙක් කියලා නේද? ඔහුට ලැබිච්ච නියෝගය ඔහු කියලා දුන්නා. සීයෝ මහත්තයෝ මේ වැඩේ කරන්න එපා. මේක ඔබට හොඳ නැහැ. අද එතුමාව බදාගෙන ඒ සිද්ධිය මතක් කරලා දරුවට ආශිර්වාද කළා කියලා ඉගෙනම ගන්නවා. බලන්න. කොච්චර වටිනවද මේ අද උදේ වෙච්ච සිද්ධිය මම මාත් එක්ක කතා කරා. ඕනෑ තරම් දෙයක්. ඉතින් ඒ නිසා නිසංසකාරිනෝ නුවණින් විමසා බලා කටයුතු කළ යුතුයි. තමන්ගේ තත්ත්වයට, තමන්ගේ අභිමානයට, දෙපාර්තමේන්තු අභිමානයට නේද? නොගැලපෙන කිසිවක් තමන් නොකළ යුතුයි. නේද? අද අපි වීරයෙක් වෙන්නේ ඉන්නේ මත්පැන් ටිකක් පිළිවෙල පස්සේ සමහර මොන තරම් බොක්කමද බලන්න නේද? ගමේ රටේ නිකම් බොහොම අවනම්බුවට කතා කරන්නේ ඇයි පීලා දඟලන නැගිටින මිනිස්සුත් එක්ක අනිකුත් ඇත්ත. ඒ ඔබට බැරිද තමන් කරුත්තේ දෙපාර්තමේන්තුවේ ඒ ආරක්ෂා කරන සමාජ ජීවත් වෙන්න?
පාරේ ගම් ඇතුලේ පුංචි පාරවල් වල යන්න අපි ගිහිල්ලා තියෙනවා. ලස්සනට ගෙදර හදාගෙන තනකොළ ටික අර මැෂින් එකකින් ලස්සනට කපාගෙන පාර ආයිනේ තනකොළ ටිකක් කපලා ගස් කොළන් ටික ලස්සනට හදලා බැලුවට ගෙදරදී බලනකොට අපිට තේරෙනවා මේක නම් හමුදාවේ කොල්ලෙක් ඉන්නවා. ටිකක් වෙලා බලනකොට ඕන්න පුතා නෙමෙයි කියන්නේ. ඇවිල්ලා අර ඒ හමුදා කඳවුරු තියෙන ලස්සන තනකොළ එහෙම කපලා ඒ වගේ ගෙදර තනකොළ ටික කපනවා වත්ත ලස්සන හදලා. බලන්න ඒ දරුවා තමන්ගේ හමුදාවේ අභිමානය ගෙදර ඇති කරගෙන ඉන්න හැටි. පාරේ යන අපිට පේනවා මේකේ නම් ඉන්නේ හමුදාවේ ළමයි වෙන්න ඇති. හරියට අපිට හොයලා බලන්න. ඇයි ඔබට බෑ. ඒ නිසංසකාරෝ සුචිකම්මස්ස නැත්te තමන් ළඟ. ඒක තමන්ගේ කරුත්තේ ඒ ගමේ අනිත් අය සමග අසුරු දිසුළු කරනකොට තමන්ගේ කරුත්‍ය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න බැහැ. පුළුවන් කරන්න. ඉතින් ඒ නිසා පිරීලා තියෙන දෙපාර්තමේන්තුවද ඔබද? දෙපාර්තමේන්තුව පිරෙන්නේ තමන්ගේ කටයුතු කාරණා නිසාමයි. ඒකයි මේ ඔබ දැනුවත් කරන්න මේ කරුණු කාරණා ටික ප්‍රකාශ කරන්නේ. ඒ නිසා නිසංසකාරිනෝ නුවණින් විමසා බලා තමන් හැම මොහොතකම ජීවත් විය යුතුයි. හැම මොහොතක් කියලා කියන්නේ සම්බුද්ධ දේශනාව තුළ තියෙන ගතේ තිතේ විසින්නේ සුත්තේ ජාගරිතේ මේ නැකට ගන්න ඕන නැත්තම් බෑ. ගතේ කියලා කියන්නේ යනකොට නේද? ගමනක් බිමනක් යනකොට. නේද? දැන් අපි හිතමුකෝ පොලිස් කාර්යයක් එහෙම නැත්නම් පොලිසියේ මහත්මයෙක් අපි පාරේ යනකොට ඉර කැපුවයි කියලා දඩ ගහනවා. නේද? එයාම තමන්ගේ බයිසිකලේ හෝ වාහනේ යනකොට එයා මේක කප යනවනම් අනිත් අයට වඩා ඒක කැපිලා පේනව නේද? අර මිනිස්සයා පොලිස් අතුමත් කරගෙන නේද? ඉරි කපක පාරේ යනවා. ඉතින් අර හොඳ වචන ටිකක් කියලා අනිත් අය එයාට මූණට බැන්නේ නැතුණාට වාහන වල කියව යන බස් වල කියවන අපිට ඇහිලා තියෙනවා. ඒ වගේ ඔබ වැරද්දක් කරනකොට කරන්න යනකොට ටිකක් හිතන්න අනිත් අයට වඩා නේද? ඇයි ඔබ වටිනා දෙපාර්තමේන්තුවක් නියෝජනය කරන ගමේ අනිත් අයට වඩා නම්බුකාරව ජීවත් වෙන්න උත්සාහ කරන වෙන්නේ. ඒ නිසා නිසංසකාරිනෝ හැම තීරණයකම හැම කටයුත්තකම ගමනක් යනකොටත් ගතිය තිතේ ඉඳගෙන ඉන්න අවස්ථාවේ නේද? නිසින්දී බුදිගෙන ඉන්නකොට නේද? සුත්තේ නිසින් එකයි සුත්තේ ඉඳගෙන ජාගරිතේ අවදීන් හැම මොහොතකම සතර ඉරියව්වෙම අපි නිසංසකාරිනව වෙන්න ඕනේ. නුවණින් කටයුතු කාරණා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. නිසා රාජකාරී කරන වෙලාවෙ විතරක් නෙවෙයි. ඒ වෙලාව අනිවාර්යයෙන් වෙන්න ඕනේ. ඒ වෙලාවෙත් නෑ කොහොමද නම් ගෙදරකින් එහෙම වෙන්න ඕනේ. කරන කියන හැම කටයුත්තකදීම ඔබ නියෝජනය කරන ඒ තනතුරට ගෞරවයක් ඇති විදිහට කටයුතු කාරණා කළ යුතුයි. ඉතින් ඒ නිසා නිසංසකාරී. ඊළඟට සංයතස්සච සංයත කියලා කියන්නේ සංසුන් බවක් තියෙන දුක. බොහෝ දෙනා තුළ නැත්තේ මේකයි. සංසුන් බව නැත්තේම නැහැ. ඇයි? හෙළ මිනිසුන්ගේ තිබිච්ච සංසුන් බව පිළිතුරු අද කවුරු හෝ අය පැහැරගෙන මේ ඥානවල තිබිච්ච සංසුන් බව ඉස්සර මිනිස්සු මොනතරම් තරහවක් වේශයක් ආවත් කෑකෝ ගහගෙන බැනගෙන එහෙම කටයුතු කාරණා කරේ නැහැ. බැරිම තැන මූණට මූණ අත් දෙකකින් අල්ලලා හොල්ලනවා එච්චරයි. සිංහලට ගහගත්තේ නැහැ කියලා. අද නේද? කියන්න තියෙන සේරම දේවල් කියනවා. පොඩි ප්‍රශ්නයක් වුණා. මෙයා නිලධාරියෙක්ද මෙයා කවුද මෙයා එහෙම පොඩි ප්‍රශ්නයක්. තමන්ගේ මතයම ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දැමුණු සංකීර්ත භාවයක් කොතනකවත් ඇත්තේ නැහැ. බෑ කියලා කිව්වොත් ඒකමයි බෑම තමයි ඒකමයි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මේ හික්මීම වචනවල දකින්න ලැබෙන්නේ නැහැ බොහෝ දෙනාට. අද ඒකෙන් වෙන්නේ මොකද? වචනවල හික්මීම නැත්තම් ඔබ තුල
හා ඔබ එපා වෙච්ච පිරිසක් බවට පත් වෙනවා. මේකේ මේ විහාරස්ථානයේ තුල ඉන්න කෙනෙක් මම පෞද්ගලික විතරක් එකක වෙන්නේ නැතුව කියන දෙයට නරක නපුරු විදිහට නම් හැමනිතරම ආමන්ත්‍රණය කරන්නේ කතා බහ කරන්නේ පළමුවෙන්ම ඉබේම මිනිස්සුෙන කවුරුත් නේද එපා ඔබත් එපා නිසංකතාරිනෝ සංයතස්සච දමෝන වචන නැත්නම් පිළිගත හැකි වචන නැත්නම් ඔබත් ඔබේ වැඩි හිටියන් නිලධාරීන් එපා තමන්ගේ දරුවෝ ගැන හිතන්න අම්මට තාත්තට දොස් කියන බණිනවා කියන දේ අහන්නේ නැහැ හරි අමාරුයි එයාත් එක්ක ජීවත් වෙන්න ඉතින් පන්නන්න බැරිකමට ඔහේ තියාගෙන ඉන්නවා හැබැයි අර ආශිර්වාදයේ එතන තියෙන සතුට රැකියාවේ තියෙන තෘප්තිය ඔබට නැතුව යනවා. ඒ රැකියාවේ තියෙන තෘප්තිය, රැකියාවේ තියෙන සතුට ඔබ ලබා ගන්නේ ඔබේ මේ සංයත ස්වરૂපේ නිසා. හික්මිච්ච ස්වરૂපේ නිසා නොහික්මුණු මනසක් ඇති කෙනෙකුට, නොහික්මුණු වචන ඇති කෙනෙකුට, නොහික්මුණු සිතිවිලි ඇති කෙනෙකුට, නොහික්මුණු කාය ක්‍රියාවක් ඇති කෙනෙකුට දරුවනේ එළිහිටි පින්තුනි කවදාකවත් ඒ තෘප්තිය ලබන්න පුළුවන් කමක් නැහැ. ඉක්මනු කෙනාමයි ඒ තෘප්තිය ලබන්නේ. රැකියාවේ තෘප්තිය ලබන්නේ ඉක්මනු කෙනා. ඒ වගේම කය වචනේ සිත හික්මවා ගත කෙනා. ගෙදර දොර සතුට සන්තෝෂය ලබන්නේ ඉක්මිච්ච පිරිසක් සකස් කරගත්තොත් පමණයි. දරුවා අම්මා තාත්තා එක්කෙනෙකුට එක්කෙනෙක් නැත්නම් අවිශ්වාසයෙන් තරහවන වෛරයෙන් එතන ගොඩනැගිලා තියෙන්නේ එතන සතුටක් සන්තෝෂයක් ඇත්තේ නේද? ඉතින් ඒ නිසා රැකියාව කරන ස්ථානයේ අනිත් අයත් සමග සතුටෙන් සන්තෝෂයෙන් ඉන්නට මේ හික්මුණු බවයි මුල් වෙන්නේ. හැබැයි අපි සතුටෙන් සන්තෝෂයෙන් ඉඳ කියලා කරන හැම දෙයක්ම නොහික්මුණු බවකින් කරන දේවල්මයි කරන්නේ නේද? දඟලන කෑකොක් ගහලා බීලා කියලා නේද? ඒ නොහික්මුණු භාවයමයි එතන තියෙන්නේ. ඉතින් ඒ නිසා නරකයක් සමග එකතු වෙන පිරිසක් ඉන්නවා. හොඳත් සමග එකතු වෙන පිරිසක්. ඒ නිසා සත්පුරුෂයෝ වටා එකතු වීමයි සැනසෙල්ලට හේතු වෙන්නේ. අසත්පුරුෂයා වටා එකතු වෙන්න යන්න එපා. අසත්පුරුෂයා කියන්නේ කවුද? අර නරක නපුරු දෙයි සතුටක් බලාපොරොත්තු වෙන කෙනා අසත්පුරුෂයා. ඒ අසත්පුරුෂයා වටා එකතු වෙනකොට ඒ සතුට ඒ සැනසෙල්ල බොහෝම తాවකාලිකයි. කොයි වෙලාවෙ කඩාගෙන වැඩි දන්නේ නැහැ. මේක මතක තියාගන්න හොඳට. ඉතින් ඒ නිසා සත්පුරුෂයෝ වටා එකතු වෙන්න. ඒ සත්පුරුෂය අසුර කරන්න. රාජකාරී කරන අවස්ථාවේ අසත්පුරුෂයා සත්පුරුෂයා තේරුම් අරගෙන කටයුතු කරනවා කරන්නට ඕනේ. ඒ වගේම අසත්පුරුෂයා කියන කෙනා සත්පුරුෂයෙක් බවට පරිවර්තනය කරන්නට ඒ නායකත්වය දෙන අනිත් අය උත්සාහ කරන්නට ඕනේ. ඒ නිසා සංයතස්සච දැනුණු සිත් පිටසක් බවට පත් වෙලා කටයුතු කරන්න ඕනේ. ධම්මජීවෝ ඒ හැම තැනකම ඔබ තුල ධර්මයක් තියෙන්න ඕනේ. ධම්මජීවෝ කියලා කියන්නේ ඒකයි. ආගමන ධර්මයක් නැති පිටසක් වශයෙන් කොතනකවත් හැසිරෙන්න දෙපා. සමහර නැත්තම් හැසිරෙනවා ඒ විදිහට. නරකන ප්‍රදේවල් කරමින්, රෞද්‍ර දේවල් කරමින් තමන්ගේ මේ වටිනා දහම බුදුදහමනේ හැමනිතරම තමන්ගේ ධර්මයක් නියෝජනය කරමින් පස්පව් දසකුසල් යම් පමණකින් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. ඒක තමයි ධම්මජීවීනෝ කියලා කියන්නේ. අන්න ඒ පුද්ගලයා මෙලොවත් ජය ගන්නවා, පරලොවත් ජය ගන්නවා. අපිට මේ ඉපදිලා ඉන්නේ ඔබ මම කවුරු අන්තිම ආත්මේ නෙවෙයි නේද? අපි බෞද්ධයනේ. නැරි හැම තැනකම අපිට ගිල උපදින්න වෙනවා. නිවන් දැක ගන්න බැරි වුණා. එතකොට අපි මරණයෙන් පස්සේ අරගෙන යන්නේ මොනවද? අපි කරන හොඳ දේවල් ටික නේද? සිකෘතං නරක දේවල් හොඳ දේවල්. නරක දේ අරගෙන ඒ වගේ නරක විපාක ලැබෙනවා. හොඳ දේවල් අරගෙන ඔබට හොඳ විපාක ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා. ඒ නිසා රාජකාරී කරන අවස්ථාවේ හොඳ දේවල් කරලා, ගෙදරදොර හොඳ දේවල් කරලා, යනකොට එනකොට ගමන බිමරේදී හොඳ දේවල් කරලා තමන්ගේ සසර ගමන සපවත් කරගන්න ඔය කාලය තුලම මහන්සි ගත යුතුයි. එහෙම නැත්නම් විශ්‍රාම අරගෙන අපි පින්කම් කරන හොඳ දේවල් කරනවා.
එහෙම කොයි වෙලාවෙ මරණය කියන එක හිත දැන් අපි කාටද නේද? අප්පමිදම් වික්කවේ මනුස්සානං ආයු. මිනිසුනේ ඔබේ ආයුෂ බොහොම ටිකයි. කොරෝනා වෛරසය නිසා අපේ අය දැන් සංඛ්‍යාලයකට 79 නේද? 15000ක ස්කිට් වෙන්න පිටසක් නැතිලා ලෝකේ බලනකොට විශාල ලක්ෂ 50කට අධික පිරිසක් මේ වෛරස් තත්ත්වය නිසා මරණය නිසා අප්පමිදම් වික්කවේ අපේ ආයුෂ කොහොමද ටිකයි. ඒ පුංචි කාලය තුළ ඔබේ මනස තුළ තැන්පත් කරගන්න දේවල් හොඳ දේවල් බවට පත් කරගන්න. මොකද ඒ තැන්පත් කරගන්න දේවල් වලට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ආත්ම භාවය නැති වුණොත් ඊළඟ අත්බැවුම්දී ඉතින් ඒ නිසා වෙලාවේ සසර ගමනකට දීර්ඝ සසර ගමනක උරුමකම් කියන ඔබ මම අපි කවුරු මේ පුංචි නවාතැන් පොළක ඉඳලා ඊළඟ ආත්ම භාවය සාර්ථක කරගන්නවද අසාර්ථක කරගන්නවද කියන කඩේම මේ ගත කරන්නේ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ ඔබට ජීවත් වෙන තැන කරන කියන දේ රැකී ආරක්ෂාන ඒවා සාර්ථකව යහමින් සිද්ධ කරන්නටයි කියලා මේ ධර්මයේ තුල පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා මේ විදිහේ ප්‍රතිපත්ති කරකෝ ජීවත් වෙනවා නම් ඔබේ මෙලොව ජීවිතයේ වාසනාවන්ත වෙනවා. භවගාමී සංසාරගත සුඛීසෝපත් භාවයටපත් වෙනවා. අපි නැවත ආපහු මුරට යන උත්තානබුතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝ අභිවර්ධති. උත්සාහයෙන් යුක්තව සතිමතෝ සිහියෙන් යුක්තව සුචිකම්ම තමා කරන ක්‍රියාව නිවැරදිව නිසම්මකාරිනෝ නුවණින් සබලා සංඤතස්සච දැනුණු ඉදුරක් නැතිව ඒ වගේම ධර්ම ජීවිනෝ ධර්මයේ තුල ජීවත් වෙන කෙනාගේ ජීවිතයේ යසෝ අභිවර්ධති යසස කීර්තිය අභිවර්ධනය වෙනවා වැඩෙනවා. ඒ කරුණ කාරණා අයින හෝ එකකින් දෙකකින් හෝ ජීවත් වෙන කෙනාගේ ඉදිරි ගමන හරිම සාර්ථකයි. තමන් බලාපොරොත්තු වෙන අරමුණු කරා ඔහුට යන්නට පුළුවන්කම තිබෙනවා. යසස කියන එක ඉබේ ඇති වෙන එකක් නෙවෙයි. යසස කියන එක ඔබ ලබා ගන්නේ ඔබේ ක්‍රියාකාරකම් තුළින්මයි දරුවනේ. පින්නතුනි. තමන්ගේ ක්‍රියාකාරකම් වලින් තමයි යසස ලබා ගන්න. කීර්තිය ලබා ගන්න. හැමෝටම යසස කීර්තිය ලැබෙන්නේ නැහැ. මිනිසුන් අතර බොහෝ ටික දෙනෙකුටයි යසස කීර්තිය ලැබෙන්නේ. යසෝ අභිවර්ධති. ඔබත් යසස කීර්තිය ලබා ගැනීමට කැමති නම් ඔන්න ඔය විදිහට කටයුතු කරනවා කරන්න. එහෙම නැත්නම් පිරිහුණු ජීවිතයක් ඇටියට අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. පිරිහෙච්ච ජීවිතයක් වශයෙන් වසර 100ක් ජීවත් වුණා. ඒ ජීවිතේ ගත යුතු කිසිවක් නැහැ. අගය කළ යුතු කිසිවක් නැහැ. නොපිරිහෙන ජීවිතේ ශ්‍රේෂ්ඨ ජීවිතයේ දවසක් හරි ජීවත් වෙනවා නම් අන්න ඒ ජීවිතයේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇටියට බුදුදහම ඔබට කියලා දෙනවා. ඊට වඩා මම අද මේ අනුශාසනාව සඳහා සිද්ධ කරන්නේ නැහැ. ඔබේ ජීවිතයට යමක් ලබා ගන්නට ඇති කියලා මම හිතනවා. රාජකාරී වලට යමක් ශක්තිමත් කරගන්න ඇති කියලා මම කල්පනා කරනවා. ඒ නිසා 2021 අවුරුද්ද ගෙවෙන මොහොත මේ තව දවස් 15යි නේද? අද 15. ඉතින් මේ අවුරුද්ද ලබන්නේ අලුත් අවුරුද්ද 2022. දුක් ගැන කම්කටොළු බොහොම තියෙනවා. ඒක හැම ජීවිතයකට පුරුමයි. ඉදිරි අනාගතේ තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. නමුත් අර ආසේ පායන හඳ වගේ. හඳ හැමදාම අලුත් නේද? අද දකින හඳ නෙවෙයි හෙට දකින්නේ. හෙට දකින හඳ නෙවෙයි අනිත් දකින්නේ කොහොම හදිවෙන් හරි වැඩි. ඒ නිසා ඔබත් හදක් වගේ නව අලුත් අවුරුද්දට මුහුණ දෙන්න මේ ශක්තිමත් ජීවිතයක් බවට පත් කරගෙන ඔබේ යුතුයකම් පද්ධතියේ සංස්ථාව වෙනුවෙන් ඒ වගේම දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඔබේ ජීවිතය වෙනුවෙන් සිද්ධ කරන්න කටයුතු කරන්න ඕනේ. ඒ රට ජාතිය සමය ආගම සහ ඔබේ අභිමානය සඳහා හේතු වෙන නිසා ඔබ විසින් මේ වෙලාවේ ධර්ම කරුණාවකට ධර්ම ගන්නවා
මෙලොව ජීවිතයේ වාසනාවන්ත කරගන්නටයි මේ කරුණු කාරණා ටික කිව්වේ. නිවන් දකින මාර්ගයක් ඕකම. මෙලොව ජීවිතය අසාර්ථක නම් එය තනත්තියේ හෝ තනත්තාගේ සසර ගමන අසාර්ථක. ඒ නිසා පළමු පියවර මෙලොව ජීවිතය සාර්ථක කරගන්න. මෙලොව ජීවිතය සාර්ථක කරගන්නටයි ඔබට මේ කරුණු කාරණා කිහිපය පැහැදිලි කරගන්න තියෙන නිසා මේ සිද්ධ කරගත්තා වූ සියලුම ශක්තියගේ බලය ශක්තිය ලංකාවේ ඒ 30 වසරක යුද්ධය නිසා ඔබ අපි නමින් අභාවයටපත් වෙච්ච තමන්ගේ ජීවිත පූජා කරපු රට ජාතියේ ජීවිත පූජා කරපු ශ්‍රී ලංකා දෙපාර්තමේන්තුවේ වීරෝදාන සෙබළ පිරිසට ජීවිත පරිත්‍යාග කරන ඒ හැම දිනකටම මේ පින්පෙත් ප්‍රදාන ශාස ලැබේවා. ඒ හැම දිනකටම සංසාරගත සුඛීසෝපත් භාවයට පත්වෙත්වා. දුක්ඛදායී සසර ගමන ගත වේවා. උතුම් නිවනින් සැනසීම ලැබෙත්වා කියලා අපි ජීවිත පරිත්‍යාග කරපු වීරෝදාන නැත්තම් පින්පෙත්. ඒ වගේම ඔබව මේ දෙපාර්තමේන්තුවට දායාද කරපු ඔබේ අම්මා ජීවත් වෙලා ඉන්නවා කියන්නේ ආයුර්වේද සම්පත්තිය තව තවත් දුර වේවා. අභාව ප්‍රාප්ත වෙනවා නවගාමී සංසාර ගමන සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. එයන්ටගේ ජීවිත වාසනාවන්ත වේවා. උතුම් නිවනින්ම සැනසීම ලැබෙනවා සති සාර්ථකව. ඒ වගේම මේ උතුම් වේරෝදාන කටයුත්තට මුහුණ දෙන්න ඔබ හැමදෙනාගේම මෙලොව ජීවිතයේ වාසනාවන්ත වේවා. ලබන්නා වූ නව වසර නව ජනයකින් නව ශක්තියකින් ඒ කටයුතු කාරණා කරා රාජකාරී කටයුතු කාරණා සතුටේ සන්තෝෂයෙන් කරන්නට රත්නත්‍රාය ආශිර්වාද ලැබේවා. ඔය රටේ පවතින විපත්ති කරදර රෝග පීඩා හිංසාවන් වලට කවටවත්පත් නොවේවා. දීර්ඝ කාලයක් රට ජාතිය සමය වෙනුවෙන් ඔබේ ජීවිතේ ගත කරන්න වාසනාව ශක්තිය ලැබේවා. ඔබට මෙලොව ජීවිතේ වාසනාවක් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා